අයිබෝන් ඔබට සුබෝදෑසනක් මේ සතියන්තයක් ගෙවි ගිය සතිය දීර්ඝ සතියන්තයක් වුණා. හැබැයි මෙවර පුරුදු සතියන්තයට ඇවිදින්න ඉන්නේ. ගෙදර නේද ඉන්නේ, පරිස්සමින් නේද ඉන්නේ, හොඳින් නේද ඉන්නේ. එහෙනම් අපි ආරම්භ කරමු ස්වර්ණවාහිනී පත්තරේ. අද දවස කවද්ද? අද මැයි මාසයේ පළමුවෙනිදා. කම්කරුවාගේ දවස. වෙනදාට මේ කම්කරුවාගේ දවස දේශපාලඥයන් දැහැගෙන කම්කරුවාව මෙහෙයවමින් පක්ෂවලට බෙදිලා පෙළපාලි රැලි පැවැත්වීම් සිදු කරනවා. නමුත් මෙවරත් මැයි දින රැලි පෙළපාලි පවත්වන්නට වටපිටාව නැහැ. මේ වසර කීපයක් මුළුල්ලේම අපට එවැනි තත්ත්වයක් හටගෙන තිබෙනවා. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුව දානවා මැයි දිනේ අද රැලි පෙළපාලි නැහැ. වැඩ කරන ජනතාව අභිමානයෙන් සමරන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් මෙවර කම්කරු දින තේමාවයි. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින COVID-19 රෝගයේ අවදානම් තත්ත්ව හේතුවෙන් මැයි දින රැලි සහ පෙළපාලි මෙවර නොපවත්වන ලෙස රජයේ දේශපාලන පක්ෂවලට සහ සංවිධානවලට කළ දැනුම් දීම අනුව මෙවර මැයි දිනය වෙනුවෙන් දැවැන්ත රැලි සහ පෙළපාලි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. ෆොටෝ එකක් දාලා තියෙනවා සයිඩ් එකේ බලන්න. කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ වුවත් වැඩ කරන ජනතාව තම කාර්යයන්වල යෙදී සිටින අයුරු ඊයේ දැක්ගත හැකි වුණා. මේ කොළඹ සේවය කරන කම්කරුවෙක් ශාන්ත රත්නායකගේ ඡායාරූපයට හසු වුණු අවස්ථාව. අද කම්කරු ඔබේ දවසයි. වෙනදාට ඔබේ දවස දේශපාලඥයන් දැහැගෙන එක එක පක්ෂවලට පාටවලට වෙන් වෙලා ඒගොල්ලෝ ඔබව මෙහෙවනවා. හැබැයි කොරෝනා අද ඒගොල්ලන්ට මෙහෙවන්න ඉඩ ලබා දීලා නැහැ. අද කම්කරුවා නිදහසේ ගෙදර සිටිය හැකි, ගෙදර සිටිය යුතු දවසක් බවට පත් වෙලා තිබෙනවා. කම්කරු දිනය පිළිබඳව දිවයින පත්තරේ ප්‍රධාන පිටුව තබන සටහන, ඒ වගේම කවිය අපි බලන්න මෙහෙමම. ලෝක කම්කරු දිනය ආද කීර්ති වර්ණකුර සූරියලියන් සුජාතා ජයරත්න ඡායාරූපයකුත් තරම් තියෙනවා. අනුරාධ හිරිපිටියගේ මේකට පදපේලි 4ක් දෙනවා. පැයාට දිනාගත් දිරියෙන් සටන් වැද දඹරන් මිනි මුතුය දහඩිය සුසුම් පොද කම්කරුවන්ගේ ජීවිත ලොක්ඩවුන් බිඳ සැපවත් කෙරේවා ජයදද තොරන් බැඳ. කම්කරු ජනතාවගේ ජීවිත සැපවත් කරේවා කියන තැන දෙවෙනි පදපේලියෙන් කියනවා දඹරන් මිනිමුතුය දහඩිය සුසුම් පොද. දහඩියයි සුසුමුයි දඹරන් මිනිමුතු වලට සමාන කරලා තියෙන අපූර්ව අවස්ථාවක් ඒ අතරේ අද වෙනදාට එක එක තැන්වල එක එක ස්ථානවල පෙළපාලි රැලිවලට ජනතාව එහා මෙහා පෙළගස්වනවා. හැබැයි ගිය අවුරුද්දෙත් නෑ, ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් නෑ. මං කියන්නේ සාමාන්‍ය ජන ජීවිතයේදී. අද නිවාඩු දවසක්ම හේතු කොටගෙන රැලි පෙළපාලි නැතිවීමම හේතු කොටගෙන අද පාළුවට යයි. ඊයේ පාළුවට ගිය ආකාරයේ ඡායාරූපයක් ලංකාදීප පත්තරේ දාලා තියෙනවා කොළඹ කොටුව පාළුවට ගිහින්. කොරෝනා වසංගත තත්ත්ව හේතුවෙන් මේ වන විට ජනතාව තම ගමන් බිමන් බොහෝ සීමා කර ඇති අතර නගර බොහොමයක් පාළුවට ගොස් තිබුණා. කොළඹ කොටුව ප්‍රදේශයේ ඊයේ දහවල් කාලයේදී පාළුවට ගොස් තිබූ ආකාරය ශාන්ත රත්නායකගේ ෆොටෝ එකට මේ විදියට නගා තිබෙනවා. අපි එහෙමනම් අනිත් කාරණා වලට යමු. අනිත් කාරණා කියලා කියන්නේ ඉතින් කොරෝනාම තමයි අපිට මූලිකව කතා බහට ලක් කරන්නට වෙලා තියෙන්නේ. ඒ අතරේ විවාහ වෙන්න ඔබ බලාගෙන හිටියා නම් මේ මංගල්‍ය මාසය, මැයි මාසය කියලා කියන්නේ නැකත් ගොඩක් යෙදෙන මාසයක්. ඒ මාසයේ ඔබ විවාහ පත්වන්නට නියමිත වෙලා හිටියා නම් සති දෙක කාලයකදී ඒකට ඊයේ පවතින වාතාවරණයත් එක්ක වැට බැඳුණා. මගුල් උත්සව තහනම් සුජිත් තේවාජෝලි ගේලියන් රටේ පවතින කොවිඩ් තත්ත්වයේ සැලකිල්ලටගෙන සියලු මංගල උත්සව අනිද්දා සිට සති දෙක කාලයක් තහනම් කර ඇතැයි COVID-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා. මෙම තහනම කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය කියනවා. 50 දෙනෙකුගේ සීමාවට යටත්ව මංගල උත්සව පැවැත්වීමට ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මේට පෙර අවසර දී තිබුණා. කොවිඩ් පැතිර යන ප්‍රධාන ස්ථානයක් ලෙස මංගල උත්සව හඳුනාගෙන ඇති බවත්
ඒ තත්ත්වයේ සැලකිල්ලටගෙන සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් අනුව ඉහත තීරණය ගත් බවත් යුද හමුදාපතිවරයා කියනවා. පසුගිය කාලයේ පවත්වා ඇති මංගල උත්සව බොහොමයක් සෞඛ්‍ය නීති නිසියාකාරව අනුගමනය කර නොමැති බවට තොරතුරු වාර්තා වී තිබෙනයි සෞඛ්‍යාංශ ප්‍රධානීන් කියනවා. මේ අතර පසුගිය දින 3 තුළ කොවිඩ් මරණ 20ක් මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍යාංශ සඳහන් කිරීමක් කරනවා. මේ අතර පහුගිය දින 3ට කොවිඩ් මරණ ගණන් හිලව් ටික මම දැන් කියන්නට ඔබත් එක්ක සූදානම් වෙනවා. මංගලු සහ උත්සව තහනම් කිරීමේ කතාපුවත මේ වන විට බොහෝ දෙනා කතා බහට ලක් කරමින් ඉන්නවා. පවතින තත්ත්වයක් එක්ක ගනු ලැබූ තීරණයක් ඒ. ඊයේ දවස කොහොමද එන්න දවස තීරණාත්මක වේගෙන යනවා. එක දවසක් 1000 ඉක්මවලා මෙන්න පළවෙනි වතාවට 1000 ඉක්මවා ගිය කියලා කිව්වා. ඊළඟට දෙවෙනි දවසේ ඒ වාර්තාව බිඳහෙළුවා. මෙන්න ඊයේ දවසේ ආයත් වාර්තා බාලුත් කර තිබෙනවා. කොරෝනා තවත් රෝගී වූ 1636 දෙනෙක් රංජන් කස්තුරිලියන්. ඔක්කොම 1,08,120ක් කියලත් ලංකාදීප පත්තරේ වාර්තාවේ පළ කරලා තිබෙනවා. ඔබ දන්නවා පත්තරේ මුද්‍රණය කරන අවස්ථාවේ තියෙන තත්ත්වයයි උදේ ඇහැරිලා ඔබ බලනකොට මේ මොහොතේ තියෙන තත්ත්වයයි අපි සසඳලා ඔබට කියනවා. ඔබ දන්නවද ඊයේ දවසේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1662ක්. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව අලුත් අවුරුදු පොකුරෙන් 1636ක් විදේශයන් විසිට පැමිණි 26ත් එක්ක තමයි 1662 වෙලා තියෙන්නේ. ඊයේ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 530යි. රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව මෙන්න දැන් 11000 සීමාව ඉක්මවා යනවා. 11493. අපි ඊටාම තීරණාත්මක තැනක ඉන්නේ. ඊයේ අපේ රටේ අපිත් එක්ක එකට හිටපු අයගෙන් 11 දෙනෙක් අපිට අහිමි වෙනවා කියලා ඔබ දන්නවද? කොරෝනා නිසා ජීවිත 11ක් නැති වෙනවා. කොරෝනා ජීවිත 11ක් බිලිගන්නවා. 678යි දැන් සමස්ත මරණ සංඛ්‍යාව. මේ මොහොතේ ආසාදිතව ප්‍රතිකාර ලබන අයගේ ගණන් හිලව් වැඩිවීමත් එක්ක ඇඳන් ධාරිතාවන් රෝහල් ධාරිතාවන් පිළිබඳව තවදුරටත් සලකා බලන්නට වෙන ඒ නැත්තම් කාර්යක්ෂම ක්‍රියාමාර්ග ගන්න වෙන වාතාවරණයක් ඇවිල්ලා තියෙනවා. සමහරුම ආසාදිත වෙච්ච අයව තියන්න තැන් මදිද බලධාරීනි. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. අද පත්තර සටහන් තියෙනවා. අපි ඒවත් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ අතරේ ලොක්ඩවුන් කිරීම නැත්තම් හුදකලා කිරීම ඒ අදාළ බල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන සටහන මේ. පොලිස් අඩවි 5ක් ග්‍රාම සේවා වසම් 19ක් වහයි. මාතලේ කුරුණෑගල මොනරාගල කළුතර සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන තමයි මේ වැසීම් සිදු කළා කියලා අද පත්තර වාර්තා කරලා තියෙන්නේ. මම කතා පුවත උපුටා ගත්තේ ලංකාදීප පත්තරයෙන්. හරි මම දැන් කියන්න හදනවා අර කියන්න හදපු කතන්දරේ. මේ අහන්න සෞඛ්‍ය බලධාරීනි ගම්පහ කොරෝනා රෝගීහු 394 දෙනෙක් ප්‍රතිකාර නැතුව ගෙදර මධ්‍යස්ථානවල ඉඩ නැහැ. කටුනායක කපිල ලියලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ තුල කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් 394 දෙනෙකු ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ටාශ තුල රැඳී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කරනවා. ඒ අතර ඊයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311 දෙනෙකු සිටින බවද වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කිරීමක් කළා කියලයි මේකේ වැඩිදුරටත් දාලා තියෙන්නේ. බලන්න අවධානය යොමු කරන්න. දැන් ධාරිතාව කාර්යක්ෂමව වැඩි කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. රෝගීන් එන්න වාර්තා වෙනවා. දින කීපයක් පුරාවට මොකක්ද අලුත් අවුරුදු පොකුර ඔඩුදුවපු ආකාරය ඔබ දැක්කනේ නේද? ඊළඟට අද ලංකාදීප පත්තරය දානවා මෙන්න මෙහෙම කතාවක්. දැන් අතන කිව්වේ ගම්පහ කොරෝනා රෝගීහු 394ක් ප්‍රතිකාර නැතුව ගෙදර කියලා. ඒක බලන්න. ඊළඟට ගම්පහ ගැන මෙහෙම කතාවක් අද ලංකාදීපේ කියනවා. ගම්පහ අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුළතදී දාන ගෙවලුත් බෑ කොවිඩ් කමිටුවෙන් තීරණයක් කියලා ගම්පහ තිලකරත්න ලියන. පවතින කොරෝනා රෝග තත්ත්වයේ සැලකිලිට ගනිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල අවමංගල්‍ය කටයුතු පැය 24ක කාලයකදී අවසන් කිරීම පිණිස ග්‍රාමීය කමිටු මගින් ජනතාව දැනුවත් කිරීමට ගම්පහ ප්‍රාදේශීය කොවිඩ් කමිටුවේදී තීරණය කෙරලා. දිස්ත්‍රික්කයේ දිසාපති සුනිල් ජයලත්ගේ උපදෙස් පරිදි ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඊයේ කමිටු රැස්වීම පැවැත්වුණා කියලයි වැඩිදුරටත් දාලා තියෙන්නේ. ඕම කාරණා ගණනාවක්
සඳහන් කිරීමක් කළා තියෙනවා. දාන ගෙවලුත් බෑ පැය 24ක් ඇතුළත ආමංගල්‍ය කටයුතු ගම්පහ මේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කියලායි වැඩිදුරටත් පත්තරේ දාලා තියෙන්නේ. ඊට පස්සේ නැවත අපි දිවයින පත්තරයට අවධානය යොමු කරනවා. දිවයින පත්තරේ ශීර්ෂ පාඨ කීපයක්ම තියෙන නිසා බලන්න. දින 9ට ආසාදිතයෝ 9000ක් තත්ත්වය බරපතලයි. සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා. මීටරය 2 වෙයි. රෝහල් කීපයක් උපරිම ධාරිතාවේ 530 දෙනෙක් ඊයේ සොය ලබති. කොරෝනා හැදුණු 4 දෙනෙකු ගම්පහ නවාතැනකින් පන්නලා කියලා සමන් ගමගේ ලියන සටහන්. අපි අර පැන්නු පුවතනම් ඊයේ සඳහන් කළා නවාතැන් පොලක හිටපු 4 දෙනෙක් කොරෝනා හැදුණා කියලා එළියට දාලා. ඔවුන් වාහනේ ඉඳද්දි කවුද දැනුම් දීමකින් පස්සේ තමයි අරගෙන ඇවිල්ලා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ගියේ. අනේ මනුස්සකම් යට කරන්න දෙන්න එපා කොරෝනාවට. මනුස්සකම් ඉස්මතු කරන්න දෙන්න මේ කොරෝනාව අතරතුර අනිත් අය ගැන හොයන්න බලන්න. හැබැයි සෞඛ්‍ය ආරක්ෂිතව. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ කතාව දිවයිනින් මම ගන්නේ. මේකේ තියෙනවා මුළු රටම වහන්නේ නැහැ. හේමන්ත රන්දු නුලියන්. කිසිම අවස්ථාවක රට මුළු මනින්ම වසා දැමීමට කටයුතු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ දිවයිනට ඊයේ කියලා තියෙනවා. ශීඝ්‍ර ලෙස කොරෝනා ව්‍යාප්තය සිදුවීම රට තුළ රට වසා දැමීමේ සැලසුමක් තිබේදයි කළ විමසීමකට පිළිතුරු දුන් අජිත් රෝහණ මේ බව කියනවා. රට වසා දැමීමටත් දිගටම ඇඳිරි නීතිය පැනවීමටත් අදහසක් නැති බවට පැතිරෙන ප්‍රචාරණවල ගැන කතා කරලා තියෙනවා. රට මුළුමනින්ම වසා දැමීමට කටයුතු නොකළද කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ හුදකලා කිරීමට කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් සිටින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියනවා. මේක නෙමෙයි අදෙන් සතිය අන්තයේ ඔයගොල්ලෝ ඉන්නේ බස්නාහිර පළාතෙන් පිට වී යන වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කර සැකකටයුතු අය PCR පරීක්ෂණයකට ලක් කිරීමේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා අජිත් රෝහණ කියලා තියෙනවා. හොඳේ. දැන් ඒ අතරේ මම දැක්කා අද දිනමින පත්තරේ කතාවක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති කියන කළ යුතු හොඳම දේ සංචාරණ සීමා දැමීමයි. සන්ධ්‍යා කරුණාරත්න ලියන COVID-19 වසංගතයේ වර්තමාන තත්ත්වය අනුව මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා සංචාරණ සීමා පැනවීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය AJAL ප්‍රනාන්දු සඳහන් කිරීමක් කළා තියෙනවා. COVID පැතිරීම ඉතා ඉක්මනින්ම අවම කිරීම සඳහා කිසියම් විදියකට රට වසා දැමීමට අවශ්‍ය නම් එම තීරණය නිවැරදි වේලාවට ගැනීම වැදගත් බව ඔහු කියනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් නිවැරදි තොරතුරු දේශපාලන අධිකාරියට සහ තීරණ ගන්නන්ට දීමෙන් රට වසා දමන්නට වන්නේද යන තීරණය ගැනීමට බලධාරීන්ට හැකි වෙන්නේ යයි ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති තමයි ඒක කියලා තියෙන්නේ. එතකොට රජයේ වෛද්‍ය සංගමයෙන් යෝජනා 10ක් එනවා. සන්ධ්‍යා කරුණාරත්න ලියන කොවිඩ් පාලනය සම්බන්ධයෙන් COVID-19 වෛරසයේ වර්තමාන තත්ත්වයේ සැලකිලිටගෙන ඒ පාලනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ යෝජනා 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඉදිරිපත් කළා තියෙනවා. COVID-19 පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීම හා අහඹු නියැදි පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය ඒකාකාරීව පවත්වාගෙන යෑම තුළින් රෝගීන්ගේ ආවේශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ එමගින් රෝගී පොකුරු සහ ස්පර්ශකයන් හමුවන ආකාරය අනුව ප්‍රාදේශීය සංචාරණ සීමා ප්‍රමාදයකින් තොරව පැනවීම ප්‍රාදේශීය සංචාරණ සීමා පැනවීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමග sannivedanaya කරන කාර්යක්ෂම යන්ත්‍රයක් ඇති කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සුවය ලැබූ රෝගීන් රෝහලෙන් පිටත් කිරීම සඳහා ඇති මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ප්‍රමාණය දැඩි සත්කාරයකවල ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීම ඇතුළු යෝජනා 10ක් ඇතුළත් වෙලා තියෙනවා. හොඳයි දැන් මේ වෙලාවේ ඔය සීළු පාර්ශවයන් බලධාරීන් ඒ වගේම මේකට සම්බන්ධ වෙන යමක් අවබෝධ කරගන්න පුළුවන් ඔය ඔක්කොමල්ලම එකතු වෙලා එහෙම අරගෙන යමක් කරනවා නම් තමයි ජනතාවට ගොඩක්ම වටින්නේ. ඒ අතරේ අපේ ඇල්ලේ ගුණවංශ හමුදුරුවන් කරන චෝදනාත්මක ප්‍රකාශයක් අද දිවයින පත්තරේ වාර්තාවක් කළා තියෙනවා. කොවිඩ් මර්ධනයට රාජ්‍ය ආන්ත්‍රයක් ක්‍රියාත්මක වන බවක් පේන්නේ නැහැ. සුජීව තත්සරලියන් ජනතාව ගැන ජනතාවටම බලා ගන්න වෙලා කියලයි උන්වහන්සේ සඳහන් කිරීම නම් කරන්නේ.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍යංශ සහ රජය ලබා දෙන උපදෙස් යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් උද්ගතව ඇති නිසා ජනතාවට ජනතාව ගැන බලාගත යුතු කාලයක් උදා වී ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ දිවයින පත්තරයට ඊයේ සඳහන් කරලා තියෙනවා. චෝදනාත්මක ප්‍රකාශයක් උන්වහන්සේගෙන් ඇවිල්ලා තියෙන දිවයින පත්තරේ වාර්තාවේ තිබුණේ. ඒ අතරේ අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවට දැන් යන්නේ කොතලාවල ආරක්ෂක රෝහලෙන් ආසාදිතයන්ට දැඩි සත්කාර සේවා කියලා සුව ඇමතිනිය කියනවා සන්ධ්‍යා කරුණාරත්නලිය. රට පුරා ව්‍යාප්ත වන COVID-19 තුන්වෙනි රැල්ල හේතුවෙන් ආසාදිත රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවා දීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට පියවර ගත් බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කිරීමක් කළා තියෙනවා. හරි නව ප්‍රභේදය ගැන ගොඩක් කතා වුණා. ඔක වාතයෙන් බෝ වෙනවා කියලා කතාවක් තිබුණා. ඒ ගැන විවිධ ප්‍රකාශයන් කළා. දැන් ආචාර්ය චන්දිම ජීවන්දර ඒ ගැන කරපු ප්‍රකාශයක් දිනමිනෙන් ගන්න සූදානම් වෙන්නේ. නව ප්‍රභේදයේ වාතයෙන් බෝ වෙනවා. සන්ධ්‍යා කරුණාරත්න ලියන. ජගත් පරීක්ෂණ වලින් හෙළිවෙලා කියලායි ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරන්නේ. මෙරට ව්‍යාප්ත වන නව COVID-19 වෛරස් ප්‍රභේදය වාතයෙන් බෝ විය හැකි බවට අන්තර්ජාතිකව හඳුනාගත් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු ඇති බව ඔහු සඳහන් කිරීමක් කළා තියෙනවා. මේක වැඩිදුරටත් කියන්නේ මෙරටින් වාර්තා වන එංගලන්ත ප්‍රභේදය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලායි. ඔන්න දැන් කියනවා ජගත් පරීක්ෂණ වලින් හෙළිවෙලා නව ප්‍රභේදය වාතයෙන් බෝ වෙනවා. මේක මාර ප්‍රභේදයක් මේ සහ මේක මාර වෛරසයක් හිතා ගන්න බැරි තරමට කරදර කරනවා. හොඳයි. ඒ අතරේ අපි තවත් කතාවකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ලංකාදීප පත්තරෙන් උපුටා ගන්න හදන්නේ ඒ කතාව. මෙහෙමයි සටහන දාලා තියෙන්නේ බලන්න මොහොතකට. ත්‍රිරෝද රියදුරා නෑදෑයෝ අහක බැලූ කොරෝනා රෝගියා රෝහලට ගෙන ගිහින් කියලා වාර්තාව අරන් එන්නේ. ලංකාදීප පත්තරේ පුවත උපුටා ගන්නම සූදානම්. මීගාතන්නේ ප්‍රේමතිලක ලියන්නේ නිරෝධායනයට ලක්ව සිටි 19 හැවිරිදි තරුණයෙකු කොරෝනා රෝගී ලක්ෂණ පෙන්눔 කරමින් අසාධ්‍යව සිටියේදී ඔහු රෝහලට රැගෙන යාමට වාහන තිබෙන ඥාතීන් ඉදිරිපත් නොවූ අවස්ථාවක ඒ සඳහා තම අවධානම නොතකා ඉදිරිපත්ව කටයුතු පුද්ගලයෙකු පිළිබඳව පෙරේදා සවස් වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වලල්ලාවිට ලෙඳොල පදිංචි හරින්ද්‍ර ප්‍රියදර්ශන තමාගේ කුඩා දරුදු දෙනා සහ බිරිය ඇතුළු පවුලේ අවදානමද නොතකා ජීවිතයක් බේරා ගැනීමේ මානුෂික සිතුවිල්ලෙන් මෙසේ ක්‍රියා කර ඇති බව ලංකාදීපයේ වෙත වාර්තා වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න, පරිස්සම් වෙන්න, ඒ අතරේ මනුස්සකම් රඳවා තබා ගන්න. මේ හරින්ද්‍ර ප්‍රියදර්ශන ඔබේ මනුස්සකමට අපේ ආචාර්ය පුද කරන්න මේක අවස්ථාව කරගන්නවා. හැබැයි හැම මොහොතකම හැමෝම පරිස්සම් වෙලා තමයි ඒ වැඩ කටයුත්තට යන්නට ඕනේ. ඒ හින්දා ඒකත් මතක් කරන්න අවස්ථාව කරගන්න. අද ලංකාදීප පත්තරේ දානවා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 2යි. සුජිත් තේවාජුලිගේ අංජුල මහේක එක්කලිය. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන සතියේ දින 2ක් පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ලබන 4 වෙනිදා අඟහරුවාදා සහ 5 වෙනිදා බදාදා පමණයි. හොඳයි ගොඩක් කතා කළා සෞඛ්‍ය බලධාරීන් සහ ඒ ආශ්‍රිතව කියපු කතා කිහිපයක් අපි දැන් බලමු. දැනට පවතින තත්ත්වය ඉතාම අවදානම්. අපි මේ වෙද්දි රෝගීන් විශාල වශයෙන් හමු වෙනවා. ඔවුන්ගේ මූලාශ්‍ර සොයා ගන්න බැරි අන්දමේ අනුපපුරු රාශියක් වාර්තා වෙනවා. ඒ වගේම මේ පවතින තත්ත්වය හමු වේ රෝගීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීම සඳහා පොරොත්තු ලේඛනයේ නිවෙස් වලට වී ඉන්නවා. ඔවුන් විවිධ පැමිණිලි කරනවා. විශේෂයෙන්ම ඔවුන්ට හුස්ම ගැනීම අපහසුතාව වැනි පැමිණිලි කරනවා. ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහාත් ගිලාන් රථ පහසුකම් සීමිතයි. ඊටාම ඒ නිසා ගැටලුකාරී තත්ත්වයකට තල්ලු වෙමින් යනවා. අපි ඉල්ලන්න තියෙන කඩිනමින් රට ලොක්ඩවුන් කරන්න, එහෙම නැත්නම් සංචාරන සීමා පනවලා රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම සඳහා වැඩ කළ යුතුයි අපි. ඒතර අපි අහනවා දැන් මේ කොරෝනා සම්බන්ධ අමාත්‍යාංශය ICU ධාරිතාව වැඩි කර ගන්න මොනවද කරලා තියෙන්නේ? රෝහල් ධාරිතාව වැඩි කර ගන්න මොනවද වෙලා තියෙන්නේ?
කිසිදු කෙනෙකුට මේක උවමනාවක් තිබුණේ. රෝහල් වලට ඕන තරම් ඇඳන් තිබුණා කිව්වට අපි දන්න ස්ථාන ගණනාවක මේ වෙනකොට රෝගීන් ලෙස තහවුරු අය රෝහල් කරා හෝ අතරමැදි මධ්‍යස්ථාන කරා හෝ ගෙන යාමට හැකියාවක් නොමැතිව ගෙවල් වල ඉන්නවා. අපි අහන මේ කියපු ඇඳන් ටික තියෙනවා නම් මේ රෝගීන් වහම ඒවට යොමු කරන්න. අපි අහන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි සත්කාර එකක ඇඳන් කීයක් කොවිඩ් සඳහා වෙන් කරලා තියෙනවද? දැඩි සත්කාර වල දැඩි හිගයක් ඇති වෙමින් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සමහර ලබා දුන් තොරතුරු නිවැරදි නෑ. ඒ නිසා රට දැඩි අවදානම් තත්ත්වයක තියෙනවා. සෞඛ්‍ය ධාරිතාව ඉක්මවාම යනවා නම් පරීක්ෂණ ධාරිතාව වැඩි වෙන්නේ නැත්තම් PPE කිට් ටික නැත්තම් ඇඳන් නැත්තම් රතු කලාප අඳුන ගන්න පරක්කු වෙනවා නම් ඒ රතු කලාප වලට සංචරණ සීමා නීති දාන්න ප්‍රමාද වෙනවා නම් එන්නත් ටික ගෙන්නගෙන අපිට එන්නත් කරණය කරගන්න බැරි වෙනවා නම් අන්තිමට මුළු රටම තල්ලු වෙයි. මුළු රටම ලොක්ඩවුන් කිරීමට වෙන අවස්ථාවක්. පැහැදිලිව අපි ආණ්ඩුවට කියන්න කැමතියි. ග්‍රාම නිලධාරීවරු සිවිල් නිලධාරීන් කරන මෙම කැපවීම මත ඔවුන්ගේ ධෛර්යය වැඩි කරන්න නම් අනිවාර්යෙන් වැක්සින් එක දෙන්න ඕන. ඉදිරි පෙළ කොවිඩ් ආරක්ෂණ මිලට ලබා දීමට සුසුකම් නැත්නම් අපි තවදුරටත් මේ රාජකාරී නිරත වී සිටීමේ තේරුම කුමක්ද? තාමත් කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ අපිට කොවිඩ් රාජකාරී වලින් ඉවත් වෙන්න සිදුවෙන බව මම පැහැදිලිව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගොඩක් කතා වෙනවා. ඒ අතරතුර මතක් කිරීම කරන්න ඕනේ ඔබට දැන් මේ බලධාරීන් බලන්න සෞඛ්‍ය නිලධාරීන් සහ ඒ අංශ පිළිබඳව ඔවුන් රාජකාරී වලින් ඉවත් වෙන තැනට යනකම් බලන් ඉඳලා ඊට පස්සේ හොයන්න බලන්න එපා. ඊට කලින් අවශ්‍යතාවයන් පිළිබඳව හඳුනාගෙන හොයාගෙන කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. හොඳයි අපි ඉන්දියාව පැත්තට යන්න හදන්න. ඊට කලින් අපි කැනඩාව පැත්තට ගිහිල්ලා එමු. ඇමරිකාවට වඩා වේගයෙන් කැනඩාවේ කොරෝනා පැතිරේ. කැනඩාවේ ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය ඇමරිකා එක්සත් ජනපදයේ පසු කර ඇතැයි පෑන් ඇමරිකා සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා. අදාළ සංවිධානය ඇමරිකන් කලාපීය රටවල සෞඛ්‍ය කටයුතු නියාමනය කරන සංවිධානයයි. කැනඩාවේ වැඩිම ජනගහනයක් ඇත්තේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. එතකොට කියුබාවේ කොරෝනා එන්නත් සාර්ථකයි. වසර අවසන් වෙද්දී රටේ හැමෝටම දෙනවා. ඇමරිකාවේ ආර්ථික සම්බාධක මැද කියුබානු විද්‍යාඥයන් 100%ක් ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවා ඇති COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් දෙක සාර්ථක ප්‍රතිඵල පෙන්눔 කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරනවා. මහා වෙනස්ම රටක්නේ කියුබාව කියලා කියන්නේ. දැන් බලන්න එතනත් ඒගොල්ලන්ගේ කොරෝනා එන්නත සාර්ථක කරගන්නට ඒගොල්ලෝ සමත් වෙලා තියෙනවා. ඇමරිකාවේ ආර්ථික සම්බාධක මැද ඒක වෙනම කතාවක් මේ කොවිඩ් ඇස්සේ. හරි ඉන්දියාවේ වැඩිහිටියන් සැමට අද සිට එන්නක්. ඉන්දියාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට අද සිට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට නියමිතයි කියලා වැඩිදුරටත් දාලා තිනවා. ඉන්දියාවේ එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරියේදී. හොඳයි දැන් මේ ඉන්දියාවේ තත්ත්වය ගැන කතා කරනකොට මෙන්න ඔබට කියන්නේ ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙන ආසාදිතයන් සංඛ්‍යාව දන්නවද? විශ්වාස කරන්න ලක්ෂ පැනලා ගියා මුලින්ම. 2 ලක්ෂ පැනලා ගියා මුලින්ම. 3 ලක්ෂ පැනලා ගියා ඊළඟට. ඊයේ ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වෙනවා 4,02,110ක්. ඔබ හිතන්න මේ ගණන් හිලව් කොයිතරම්ද කියලා. ඉන්දියාවේ ජීවිතහානි සංඛ්‍යාව 2,11,835ක් කියලත් තවදුරටත් වාර්තාවේ දාලා තියෙනවා. පේනවනේ තරම. ඒ අතරේ තමයි මේම කතාවකුත් එන්නේ. තමිල්නාඩු මැතිවරණ ජය ස්ටාලින්ට හිමිවන ලකුණු. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ජය හිටපු මහඇමතිවරයෙකු වන කරුණානිදිගේ පුතුගේ නායකත්වය යටතේ පවතින DMK පක්ෂයට හිමිවනු ඇතැයි ප්‍රාන්ත පුවත් සේවා අනාවැකි පළ කර තිබෙනවා. ඒ රටවල තත්ත්වයන් ඒ අතරේ චීනය මේ වගේ දරුණු තත්ත්වයකට බරපතල තත්ත්වයකට ඉන්දියාව මේ වන විට බරපතල තත්ත්වයකට පත්වෙද්දී චීනය ඔවුන්ගේ ආසාදිතයන් වාර්තා වීම අවම කර තිබීම කොයිතරම්නම් විශේෂත්වයක්ද? හොඳයි අනිත් ඒවට යන්. ඔන්න සැමන් ගැන කතාවක් එන්න යන්නේ. හැබැයි මෙහෙමයි කියන්නේ රටින් ගෙනා සැමන් වල ආසනික් සතොස තොග හරවා යවුවා. වෙළඳ පොලේ හිඟියක් ඇමති බන්දුල කියන්නේ යොහාන් බාසෝර මහින්ද නිශ්ශංක එක්ක ලියලා තියෙනවා. ආනයිනික සැමන් වල ආසනික් සංයුතිය වැඩිවීම හේතුවෙන් නැවත හරවා යැවීම නිසා සතොස වෙළඳ සැල්වල සැමන් නොමැති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලංකාදීපය කළ විමසුමකදී කියලා. දේශීය සැමන් නිෂ්පාදකයන් ලබන සතියේ සතොසට සැමන් සපයන බවට පවසා ඇති බවත්
එසේ වුවොත් එම හිඟය යම් තරමක් හෝ පාලනය කළ හැකි බවත් අමාත්‍යවරයා කියනවා. හාල් සීනි සහ පරිප්පු ඇතුළු සෙසු ආහාර ද්‍රව්‍ය අවශ්‍ය තරම් තොග සතොස සතුව ඇති බවත් ලබන සතියේ සිට සතොස සහන මල්ලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කරලා තියෙනවා. සභාපතිවරයාගෙන් සතොස් සභාපතිගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු කියලා තියෙන්නේ දේශීය සැමන් නිෂ්පාදකයන්ට ටින් ලැබීම පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් දේශීය සැමන් සැපයුම ප්‍රමාද වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි කියලා අද ලංකාදීප පත්තරේ වාර්තාවෙන් අපිට තවදුරටත් බලන්න පුළුවන්කම තියෙනවා. ඔන්න කතාව රටින් ගෙන සැමන් වල ආසනික් සතොස තොග හරවා යවුවා. හොඳයි එහෙම පරීක්ෂා කරපු නිසානේ හොයාගත්තේ ඒක හොඳයි. ඒකට ප්‍රශංසාව පිරිනමන ගමන් මේ මොනවද මේ වෙලාවේ එන්නේ මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්න ඕනි. පොල් තෙල් ගැන කතාව ඉවරුණා විතරයි මේ සැමන් ගැන කතාවකට අතවන්නලා තියෙන්නේ. ඒ අතරේ අර සතොස්ස සහන මල්ල දෙක හෙට සිට කියලා අනුර ප්‍රේමලාල් ලියනවා. අත්‍යවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් සතොස්ස සහන මල්ල දෙක මේ මාසයේ සිට දීමට නියමිත බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ කියනවා. අර ෆිල්ම්ස් එන්නේ චිත්‍රපට එන්නේ අහවල් චිත්‍රපටයේ දෙක අහවල් චිත්‍රපටය මෙහෙමයි කියලා එන්නේ. අන්න ඒ වගේ සතොස්ස සහන මල්ල දෙක හෙට සිට ඇමති බන්දුලගේ කතාවට අපි මුල පුරමු. මේ කොවිඩ්-19 තත්ත්වය තුළ මැයි මාසයේ ආරම්භ වෙන අලුත් මාසයේ සිට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කීපයක් ඇතුළත් කොට රුපියල් 16 මිලට සතොස්ස සාන මල්ල දෙක ලබා දීම සඳහා ක්‍රියා කරනවා. එහිදී පසුගිය සාන මල්ලට වඩා විශේෂත්වයක් තියෙනවා. සම්බ සහල් කිලෝ එකක් ලබා දෙනවා. මිරිස් කෑලි ග්‍රෑම් 100යි, සෝයා 50 පැකට්ටුවයි, තේ ග්‍රෑම් 100යි, හාල් මැස්සෝ 200යි, පරිප්පු කිලෝ 1යි, සීනි කිලෝ 1යි, පිටි කිලෝ 1යි, නාඩු සහල් කිලෝයි, සම්බ සහල් කිලෝයි, දැස් සෝදන විස බීජනාශක දියර කුප්පියයි. ඒ සියල්ල රුපියල් 10ක මිලට අනිද්දා දිනේ පටන් ලංකා පුරාම පිහිටි සතොස වෙළඳසැල් වලින් ලබා ගන්න පුළුවන්. මේ සාන මල්ල දෙක ලබා ගන්න අවස්ථාවේදී ඒ ලබා ගන්න පාරිභෝගිකයන්ට රුපියල් 10 දීලා ලබා ගත්තාම දේශීය රජයේ නිෂ්පාදනය වන හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක් රුපියල් 5කට අඩුවෙන් ඒ සාන මල්ලත් සමග අතිරේකව මිලදී ගන්න පුළුවන්. සුපිරි වෙළඳසැල් ජාලාවල රුපියල් 1300ක් 1200ක් අතර මිලකට තමයි මේ භාණ්ඩ තොගේ අලෙන්නේ. මේ අපේ භාණ්ඩ තොගේ මේ අපිට කළ හැකි ප්‍රමාණය. අමතුන් මීට පරිබාහිර ප්‍රශ්නයක් අහන්නේ විශේෂයෙන්ම මේ පොල් තෙල් සම්බන්ධව ප්‍රශ්නේදී විශේෂයෙන්ම නිෂ්පාදකයන් සඳහන් කරනවා සති දෙකකට ප්‍රමාණවත් තෙල් තොග ප්‍රමාණය සංචිත තිවෙන්න කියලා. මේ සම්බන්ධව ඔබතුමාලා අපි දැක්ක සාකච්ඡා කරනවා අමාත්‍ය මෙතුරු කීප දෙනෙක් සහභාගී සම්බන්ධව. වස විසෙන් තොර පොල් තෙල් බෝතලයක් රුපියල් 450ක මිලට අඛණ්ඩව ලබා දීම සඳහා වෙන සාකච්ඡා කරගෙන යනවා. ඊයේ දිනේදී මට දැනුම් දුන්නා පසුගිය සිද්ධිවලට අදාළ නැති ඒත් වෙළඳ පොලේ තියෙන පොල් තෙල් උත් පාරිභෝගික අධිකාරිය විසින් පරීක්ෂණයට ලක් කරලා එක් ආයතන වර්ගයක් සීල් කරලා තියෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. එහෙමයි පැහැදිලි කිරීම ටික කළේ අපේ ඇමති බන්දුල. නියාමක වර්ජනයක් කොළඹ දුම්රිය දාවන 12ක් අවලංගුවේ මහින්ද නිශ්ශංක ලියන කොන්ත්‍රාත් පදනම යටතේ සේවයෙන් යුතු දුම්රිය නියාමකරුන් පිරිසක් සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ඊයේ ධාවනයට නියමිතව තිබූ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල කෙටි සේවා දුම්රිය 12ක් පමණ අවලංගු කිරීමට සිදු බව දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. එතන කියන්නේ කෙටි සේවා කියන කතාවක්. ඒක මතක් කිරීමක් කරන්න ඕනි දැන් ජනතාව අපහසුතාවයට පත්වන අවස්ථාවන් සඳහා වෘත්තීය අරගලවලට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑමට කාලවකවානු නොවේ ජනතාව අසීරුතාවයට පත්වන කාරණා ගැන මම මේ සඳහන් කරන්නේ. දැන් දුම්රිය ඇතුළු තැන්වල වර්ජන ක්‍රියාත්මක කරන්න ගියොත් ජනතාවට කොහොම පොදි ගැසෙන්න වෙයිද? දුම්රියක් එනතුරු බලාගෙන ඉන්න මොනතරම් සෞඛ්‍ය අවදානමක් එයිද? ඒක අදාළ පාර්ශවත් එතන බලධාරීනුත් කල්පනාවට ගන්න. විරාමයක් කරන් ආයෙ එන්න. අද ලංකාදීප පත්තරේ තියෙන සටහනකින් මේ කොටස ආරම්භ කරන්න බැලුවේ දේශපාලන පළිගැනීම් කොමිෂන් වාර්තා විවාදය කැබිනට් ඇමතිවරුන්ගේ නිහඬතාවයෙන් පෙනෙන්නේ මෙහි ගැටලුවක් ඇති බවයි කිරියල්ල කියන්නේ අංජුල මහික සුජිත් හේවාජූලිගේ එක්ක ලියන්නේ. යාපාලන රජයේ සමයේ සිදු බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයේදී එකම කැබිනට් ඇමතිකරුවක් කතා නොකිරීමෙන් පෙනී යන්නේ ඒ වාර්තාව ගැන ආණ්ඩුව පාර්ශවයටද විශ්වාසයක් නැති බවයයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියාල ලංකාදීපයට කියලා. ආණ්ඩු පාර්ශවයේ පළපුරුදු නීතිඥයන් සිටියත් ඔවුන් කිසිවෙකුත් දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව ගැන වචනයක්වත් කතා නොකළ බව කී ලක්ෂ්මන් කිරියාල පාර්ලිමේන්තු විවාදයේ කතා කළේ
ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් පමණක් බවත් සඳහන් කිරීමක් කළා තියෙනවා. හරි ඒ අතරේ රිෂාඩ් ගැනත් මැති සභේට ඒම ගැනත් ඊයේ කතා වුණා. අද පත්තරය ගැන දාලා තියෙනවා. රිෂාඩ්ට මැති සභේට එන්න අවසර සුජිත් තේවාජුලිගේ අංජුල මහික්කෙක් කලියත්. රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මැති සභා රැස්වීම් වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊයේ කැමැත්ත පළ කරලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල කළ ඉල්ලීමකට අනුව කතානායකවරයා මෙසේ කැමැත්ත පළ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් කරනවා. කිරියල්ලගේ ඉල්ලීම රිෂාඩ්ට මැති සභේට එන්න අවසර ඒ අනුව ඒ අතරේ අද දිනමින පත්තරයේ දානවා තවත් කතාවක්. මෙහෙමයි ඒකේ චෝදනාන්විත ප්‍රකාශයක් තියෙන්නේ. රිෂාඩ් කේරළ ත්‍රස්තවාදීන් සමග සබඳකම් පවත්වලා ඉන්දීය බුද්ධ්‍යංශ පරීක්ෂණ ආරම්භයි කියලා භක්ති ධර්ම ප්‍රේලියයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සමග සම්බන්ධකම් පවත්වා ඇතැයි සැක කරමින් ඉන්දීය බුද්ධ්‍යංශ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබෙනවා. 2009 වසරේදී මන්ත්‍රීවරයා කළ සංචාරයක් සහ ආගමික නායකයන් කීප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීම පිළිබඳ විමර්ශන කණ්ඩායම් දැඩි අවධානය යොමු කර ඇති බවද නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතින් අනාවරණය කර තිබෙනවා කියලා අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ පළ කර තිබෙනවා. ඒ අතරේ රාජිත බදුදීන් ගැන රිෂාඩ් ගැන කර ප්‍රකාශයක් මම ගන්න හදන්නේ අද දිනමින පත්තරෙන් බදුදීන් අත්අඩංගුවට ගැනීම අසාධාරණයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියයි. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් ආකාරය සාධාරණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඊයේ සඳහන් කළාලු. රාජිත කියන්නේ බදුදීන් අත්අඩංගුවට ගැනීම අසාධාරණයි කියලා. රාජිතලගේ අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ කතා ටික බලමු. රිෂාඩ් බදුදීන් මහතා නිදහස් කරන ලෙස බල කෙරෙන මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ රිෂාඩ් බදුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින්. විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් කොළඹ දවටගහ පල්ලිය අසලදී සිදු කළ මේ උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් ප්‍රකාශ කළේ රිෂාඩ් බදුදීන් මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන අරමුණු සහිතව කළ අසාධාරණ ක්‍රියාවක් බවයි. රිෂාඩ් බදුදීන්ව අත්අඩංගුවට ගත්තේ මොකක්ද හේතුව? ඔහුට විරුද්ධව ජනාධිපති කොමිසමේ මේකට සම්බන්ධයි කියලා කිසිම සාක්ෂියක් නැහැ. ඒ වගේම මීට පෙර පස්වතාවක් රිෂාඩ්ව ගෙනිහිල්ලා CID එක ප්‍රශ්න කරා. ප්‍රශ්න කරලා එව්වා මේකට සම්බන්ධයක් නැති නිසා. එතකොට මේ කාගේ උවමනාවටද මේ සැරේ ගත්තේ? එක එක්කෙනා ඉල්ලනකොට එක එක්කෙනා නම් කියන විදියට ඒ අයව සතුටු කරන්න ආණ්ඩුවක් මිනිසුන් අත්අඩංගුවට ගන්නවා කියන්නේ මිනිසාගේ මානව අයිතිය තමයි විනාශ කරන්නේ. ජනාධිපති කොමිෂන් වාර්තාව තුලත් ඔහු පිළිබඳව තිබෙන්නේ අල්ලස්සා දූෂණ කොමිසම මගින් සොයන්න කියලා චෝදනාවක් පමණයි ඔහුට තිබෙන්නේ. ඒතකොට එවැනි කතා තිබෙද්දී අද අපිට පේනවා ආණ්ඩුව විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ව බිය ගන්නවන්න විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ට මර්ධනය එල්ල කරන්න ආණ්ඩුවට විරුද්ධව එල්ල වෙන චෝදනාවල් මගහරව ගන්න අද විපක්ෂයේ മന്ത്രിවරු දඩයම් කරන්න ආණ්ඩුව පටන් අරන් තිබෙනවා. මේ අතර උද්ඝෝෂණයේ පැවති ස්ථානයට සමාජ ක්‍රියාකාරිකයෙකු නාමල් කුමාර පැමිණ විරෝධය පළ කළා. මේ කරන වැඩ මේ රටට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම නිගාවක් මේ කරන්නේ. ඒකට හේතුව රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට අරගෙන තියෙන ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ. ඔහුට අධිකරණ නියෝගයෙන් තමයි ඔහුට දීලා තියෙන්නේ අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳව ගන්න. හැබැයි මෙතන දේශපාලන අරමුණක් වෙනුවෙන් මොවුන් මේ කරන්නේ කොරෝනා අපේ රටට බෝ කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක මූලාරම්භය තමයි මෙතන පටන් ගන්න. කතාව අවසානයේ නාමල් කුමාර් කාලයකට පස්සෙන් තමයි නාමල් කුමාර් මතුවෙන්න ගත්තේ ඒ විරෝධතාවය අභියසට ඇවිල්ලා කොරෝනා ගැනත් සෞඛ්‍ය ආරක්ෂිත වීම ගැනත් ඔහු එතනදී සඳහන් කරපු ආකාරයයි දැක්කේ. අද ලංකාදීප පත්තරේ දානෝ අයිතිවාසිකම් පෙත්සම හරින් ජූලි 14 වෙනිදාත් එක් අත්අඩංගුවට ගන්නේ නැහැ. නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්නනෝ තිල්නිදි සිල්වා රංජන් කටුගම්පොළ එක්කලියන්. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ලබන ජූලි 14 වෙනිදාත් එක් අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ දැනුම් දීලා තියෙනවා.
පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳ තමා මාධ්‍යයට සිදු කළ ප්‍රකාශ පදනම් කරගෙන තමාව රහස් පොලිසිය මගින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්න ඇවිල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මේ බව සඳහන් කිරීමක් කළා තියෙනවා. පෞගේ දවස්වල ගොඩක් කතා වුණු චරිත අතරින් හරින් එක්කෙනෙක් දැන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්නු කතා පුවතයි මම ඒ උපුටා ගත්තේ. සුමන්තිරන් අනතුරක තුවාල නැහැ රියට දැඩි හානි යොහන් බාසුරලියන්. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී ඊ අලුයම අනතුරකට ලක් වෙලා අලුයම 4ට පමණ සිදු වී ඇති මෙම අනතුරෙන් සුමන්තිරන්ට කිසිදු තුවාලයක් වී නොමැති බවත් ඔහුගේ රථයට දැඩි හානි සිදු වී ඇති බවත් පොලිසිය සඳහන් කරලා තියෙනවා. ඒ සුමන්තිරන් පිළිබඳව ඊයේ අහන්න ලැබුණු කතා පුවත ගැනයි. හරි දැන් අපි යන්න සූදානම් අර ප්‍රභූ රියට පාර වැසූ කතාවක් යනවානේ. ප්‍රභූ රියට පාර වැසුවාට විරෝධය පෑ තරුණයාට අධිකරණයෙන් දැඩි අවවාද ඒ.ජේ. අබේනායක ලියන. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ආරක්ෂක ඇමති ගමන් කළ රථ පෙළට ඉදිරියට ගමන් කිරීම සඳහා මාර්ග తాවකාලිකව අසා දැමීම නිසා කෝපයට පත් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරපු අදාළ 31 කැවිලි තරුණයාට තරය අවවාද කොට අපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ පසුරුවේ නියෝග කර තිබෙනවා. මේ කතා පුවත වට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස බොරැල්ල හරහා ගමන් කළ අවස්ථාවේ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. එම අවස්ථාවේ හටගත් රථවාහන පෝලිම අතරතුර එක්තරා පුද්ගලයෙකු ඊට විරෝධය පළ කළේ මෙලෙසින්. ප්‍රභූ රථ යන්න හින්දා අපි ඔක්කොමල්ලා මෙතන පාක් කරගෙන මෙහෙම ඉන්නවා. මේක දාන්න ඕනේ Facebook එකේ ඔක්කොම දාන්න ඕනේ. මේ ප්‍රභූලට යන්න ඕනේ හින්දා පාරවල් වහලා මහරෑ තිස්සේ. කට්ටිය හෝන් ගහන්න ඔක්කොමල්ලා. අකමැත්ත පෙන්නන්න හෝන් ගහන්න. අකමැත්ත පෙන්නන්න හෝන් ගහන්න. මේගොල්ලන්ට පාර යන්න පාරවල් වහලා තියෙනවා. ඔහුම එය සමාජ ජාලා වෙත මුදා හැරීමටත් ක්‍රියා කර තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගත් බවයි. රාජ්‍ය තාන්ත්‍රිකයින් පැමිණ අවස්ථාවක ඔවුන් සඳහා ඒ නියමිත පරිදි ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමක් වෙනවා. ඒ වගේම චීනය ලෝකේ සුපිරි බලවතුන් 5 දෙනාගෙන් එක් රටක්. එම රටේ ආරක්ෂක අමාත්‍යවරයා පැමිණෙන අවස්ථාවේදී ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීම ශ්‍රී ලංකා රාජ්‍යයේ වගකීමක්. ඒ වගේම එය රාත්‍රී කාලයක් රාත්‍රී 11:30ට පමණ මෙම මාර්ගවල වාහන ගමනාගමනයේ සීමා වීම සිදුුනේ. එම රථපෙළ පාලිය කොළඹට පැමිණෙන අතරතුර බොරැල්ල මංසන්දියේදී එක්තරා පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරීමක් නිරීක්ෂණය වුණා. ඒ වගේම මෙහිදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමක් සිදු කරනු ලැබුවා. මීට අමතරව මේ පුද්ගලයා විසින් නීති විරෝධී රැස්වීමක සමාජිකයින් වීමට අනිත් පිරිස් පොළඹවමින් අනුබල දීමක් සිදු කරනු ලැබුවා. 31 කැවිරිදී එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වසර 10ක පමණ කාලයක් ඕස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. ඒ අනුව සිද්ධියට අදාළ සැකකාර තරුණයා ඉදිරිපත් කෙරුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටයි. එහිදී දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු අපමත මුදා හැරීමට නියෝග කළා. මගේ අතින් වරදක් සිදු වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයනොත් ශ්‍රී ලංකා පොලිසියනොත් සමාවිල්ලන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා පොලිසියටත් මුහුණ දෙන්න වෙච්ච අපහසුතාවයන් සම්බන්ධයෙන් මම කනගාටුව ප්‍රකාශ කරනවා. හොඳයි ඊළඟට අපි දිනමින පත්තරයට යමු. බොරු චෝදනාවලට හිරේ ගිය බුද්ධ්‍යංශ සමාජිකයන් නිදහස් කරනවා කියලා ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශයේ භක්ති ධර්මප්‍රියගේ සටහන. යාපාලන ආණ්ඩුව විසින් අභූත චෝදනා එල්ල කරමින් සිරගත කර සිටින හමුදා සහ පොලිස් බුද්ධ්‍යංශ සමාජිකයන් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න දිනමිනට ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා.
පෞගේ කවානුවල මේ බුද්ධ්‍යංශ සමාජිකයන් පිළිබඳ සෑහෙන කරුණුකාරණා කතාබහට ලක් වුණා. ඒවා එක්ක ආරක්ෂක ලේකම්වරයා කියන ප්‍රකාශයයි ඒ ෆොටෝස් දෙකක් තියෙනවා. අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ පොඩ්ඩක් බලන්නකෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති එක්ව සකස් කළ යෝජනා 21කින් යුත් නිදහසට එක්වෙමු වැඩබිම ජයගමු අන්තර්ජාතික කම්කරු දින යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සේවක සංගමේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යවරයාට බාර දුන්න අවස්ථාවයි තියෙන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි ආකාරයත් දක්නට ලැබෙනවා. ඒ අතරේ රත්තරන් කෝටි 31 රන් ගුවන් තොටෙන් පන්නන්න හදලා කියලා ප්‍රභාත් විතානයක සහ කටුනායක කපිල ලියලා තියෙනවා. මේ තියෙන්නේ සටහන වැසිකිළිය ඇතුලේ මගඩිය හෙළිවේ ගුවන් මගී ආසා ගුවන් තොටේ සේවකයා අත්අඩංගුවට කියලායි වැඩිදුරටත් කතාපුවත වාර්තා කරලා තියෙන්නේ. එසේ මෙසේ ගණන් හිලව් නෙමෙයි කියවෙන්නේ. කෝටි 31 රන් ගුවන් තොටෙන් පන්නන්න හදලා කියලායි වැඩිදුර වාර්තාවේ දාලා තියෙන්නේ. හොඳයි ඒ රන් ගැන කතාවක් අපි දැන් කාලගුණයේ පැත්තට යමු. කාලගුණයේ පැත්ත ගැන කතා කළොත් වැස්සයිත කාලගුණ තත්වයක් ඇවිත් තියෙනව නේද? පෙදෙස් රැසකට ඉදිරියේදී වැසි ඩයනා උද්‍යාංගනයේ ලියන්නේ. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී තදවැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එම පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100ක පමණ තදවැසි ඇති විය හැකි බවයි කියන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කරලා තියෙනවා. අවධානය යොමු කරගන්න කොවිඩ් එක පැත්තකින් තියෙද්දි වැස්සෙන් හිරිහැර වෙන්න ඉඩ තියෙනවා. මොකද එකපාරට අර පෙරේදා රාත්‍රියේ මහා වැස්සක් ඊ අලුයම් කාලේ දක්වාම වැස්සා. ඒ අතරේ රාජගිරියත් ජලයෙන් යට වී කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා. බස්නාහිර පළාතට පෙරේදා ඇද හැලුණු මහා වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යට වී තිබුණා. කොළඹ රාජගිරිය බද්දේගම වත්ත ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් ඒ ජීවත් වන ජනතාවට පීඩාවට පත්ව සිටි ආකාරයේ ශාන්ත රත්නායක ෆොටෝ එකක් ගහලා දාලා තියෙනවා. මේක නෙමේ මේ සමහරු අමුතු බෝඩ් ගහගෙනනේ වැඩ කරන්නේ. අර ලොරියේ බුදු සරණයි කියලා ගහගෙන පිටිපස්සෙන් අරන් යන ඒවා ගැන කතා පුවත හරි ප්‍රකටයිනේ. අලුත් එක මානව හිමිකම් කොමිසමේ බෝඩ් එක ගහගෙන ගංජා ඇදලා බණ්ඩාරගම බිමල්ලියන් පොලිසිය පන්නද්දී මෝටර රථයේ කුඹුරක් දිගේ ගිහින් රියදුරු පැනදුවලා අන්න ෆොටෝ එකෙන් ඔයගලන්ට පේනවා වම් පැත්තේ මුල ෆොටෝ එකෙන් මෝටර රථයේ කුඹුරක් දිගේ ගිය ආකාරය පොලිසියෙන් පන්නනවා නම් ඕන තැනක යයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධීකාරක යනුවෙන් සඳහන් පූර්වක් ප්‍රදර්ශනය කරමින් ගංජා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන මෝටර රථයක් පෙරේදා සවස අත්අඩංගුවට ගත් බව කාතුඩුව පොලිසිය සඳහන් කරලා තියෙනවා. දන්නවනේ මාර අයියලත් ඉන්නවනේ නේද? ඒ අතරේ නියම මැච් එක ආය වතාවක් ලංකා කණ්ඩායම ලකුණු අතරට ආවා. මේ අයපත් කාලගුණේ හරස් වෙනවා මැච් එකට. ඒකනේ අප්පා වැඩි. අඳුරු වලාකුළු හරස් වීමෙන් ශ්‍රී ලංකාවේ සැලසුම් අවුල් වෙයි කියලා දමින්ද විජේසූරිය ලියන්නේ. දෙවැනි ටෙස්ට් තරගයේදීත් පළමුවැන්නට වඩා වෙනසක් නොපෙනෙන ගානයි තරගයේ සම්පූර්ණ දින දෙකක්ම නිමා වූ නමුත් තවමත් එක් ඉනිමක්වත් හමාර කරගත හැකි වී නැත. ඒත් මේ වතාවේදී දෝෂාරෝපණය බාරගත යුත්තේ පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඉහළින් එක්රොක් වී තිබූ අඳුරු වලාකුළු මිස ක්‍රීඩකයන් හෝ තනතේරුව නම් නොවේ. ඔබ දන්නවා ඊයේ තරගය නතර කරන විට කඩලු 6ක් දැවී ලංකාව 469යි මාර තැනක ඉන්නේ. දෙමුත් 118යි, ලහිරු 140යි, ඕෂධ 81යි, දික්වැල්ල නොදැවී 64යි. නියමයි අපි ඔහොම යන් වෙලාව මතක් කරන් IPL පැත්තටත් යන්. මේ ඉන්දියාවේ තත්ත්වය ඔයගොල්ලෝ දන්නවනේ. ඊයේ 4 ලක්ෂය පන්නවා ආසාදිතයන් වාර්තා වුණා. හැබැයි IPL දිගටම ගහනවා. IPL නොනවති ඉදිරියටම. කොරෝනා වෛරස හේතුවෙන් මේ යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නමුත් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය නියමිත පරිදි ඉදිරියට ගෙන යන බව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා. ජාතික සෞඛ්‍ය අර්බුදයක් මැද්දේ 2020 තරගාවලියක් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලුවද ඉන්දිය ආර්ථිකයේ දැවැන්ත දැතිරෝධයක් වන IPL තරගාවලිය අත්හැර දැමීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් නොවේ.
ආර්ථිකය නිසාමම සූදානම් නැහැ කියලායි කියන්නේ. පසුගිය වසරේදීත් කොරෝනා වසංගතය ඉතාම තදින් පැතිර යමින් තිබූ මොහොතක IPL තරගාවලිය එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කරලා තිබුණා. 4 ලක්ෂයක් ආසාදිතයන් වාර්තා වෙමින් යද්දී IPL දිගටම යනවා කිව්වම විරාමයක් කරන් ඇවිත් කාටුන් පෙළේදී හමුවෙමු. කාටුන් පෙළටයි සූදානම. ලංකාදීපේ දාසහ පොලානගේ ස්වාරිස් කාටුන් එක. මෙන්න බන්දුල ඇවිල්ලා කියනවා අහනවා ස්වාරිස්ගෙන් උඹලා කෑම බීම එකතු කරගත්තද? ස්වාරිස් කියනවා කැරට් තියෙනවා සර්. දේශපාලකයෝ දීපු කැරට් තාම තියෙනවා ස්වාරිස්ලාගේ ගෙදර. මේ ලංකාදීපේ තලන්ගේ එතුමා කාටුන් එක. හිටපු ජනපති මෛත්‍රී වගේ කෙනෙක් එතුමා හම්බෙන්න ඇවිල්ලා. එතුමා එයාට කියනවා මිතුරෙකුගේ මුදලින් Tamanගේ ගේ අලුත් වැඩියා කරගත්තා කියලා බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලාස් වෙන්න කියලා රටේ මිනිස්සු උද්ඝෝෂණය කරනවලු. මෛත්‍රී වගේ කෙනෙක් කියනවා චීචී තනතුරටත් ලැජ්ජයි. මම නම් හැම දෙයකටම වියදම් කළේ රජයේ මුදල් විතරයි යකෝ. මං නම් වියදම් කළේ රජයේ මුදල් විතරයි කියලා කාටුන් එකකින් කියන්නේ. ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම්. තාම රනිල් පාර්ලිමේන්තු ගියේ නැහෙනේ. ඒකටත් කල් මරනෝ ඇති. රනිල්ගේ කල් මැරීමේ න්‍යාය රටම දන්නෝ. පාර්ලිමේන්තු යන්නත් ඒකම පාවිච්චි කරනෝ ඇතිලු. දිනමිනි අංජනගේ කාටුන් එක මෙන්න. අද මැයි දින රැලි ඔක්කොම ඔන්ලයින්. එතකොට ජය වේවා කියලා අපි කෑ ගහන්න ඕනත් ඔන්ලයින් දෙස සූදානන්ද ඔබ ඔන්ලයින් කෑ ගහන්න. දිවයිනේම උදේ විමලසිරිගේ පුරසාරං කාටුන් එක මේ. හරිම වැඩේ කියන්නේ පුරන් තුන්වෙනි වතාවටත් කම්කරුවාගේ දිනේ නැති වුණා බං. පුරන් කියනවා කම්කරුවාගේ දිනේ උනේ ඉස්සර. දැන් ඒක තමුන්ලගේ දිනයක් නේ සර්. දෙපැත්ත තුන් පැත්තට බෙදිලා. දිවයිනේම තරස්වින්ගේ බෙම්පියා. මෙන්න බෙම්පියා කියාගෙනවා සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව ඔන්ලයින් මැයි දිනේට සැරසියව කියලා. එතකොට කියනවා ඔබ බෙම්පියෝ මගුලක් කතා කරනවා. ඕවා බලන්න ඩේටා ගන්න කොහෙද බං සල්ලි? මැයි පෙළපාලිය තිබ්බනම් බත්මුලයි අරක්කු බාගේ ෂුවර් අපරාධ කියලායි කියන්නේ. අද බත්මුලයි අරවා බාගේ නැති වෙලා යනවට දුක කවුරු හරි ඉන්නවද? ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන් මෙන්න මැයි දින සැමරුමට අනුර කුමාර සූදානම් වන හැටි. හැබැයි ඉස්සරහින් ඉන්නේ එදා හිටපු ඔලු ගෙඩි වෙනුවට කොරෝනා ගෙඩි ටිකයි පේන්නේ. වෛරස් ටික රට වටේම. ඒ අනුව ඇත්තටම මැයි දින දජය පැත්තකට දාලා වෙනත් දජයක් අතට ගත්තේ කවුද කියලා දැන් බලන්න. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක මේ කම්කරුවාගේ සංකේතය පැත්තකට දාලා වෙනත් දජයක් අරගෙන කොරෝනා උජාරයෙන් යන කැත. ඇත්ත නැත්ත කවි දෙක මේ. චිකාගෝ නුවර උණුලේ කඳුළු හෙලා අදවැනි දිනක කම්කරු අරගලය කළා. ඒ ගැන මෙනෙහි කර ජනයා නොකරමුලා කම්කරු දිනය සමරමු ගෙදරටම වෙලා. පිට්ටනි වලට ජනයා රැස් කරනු බැරි කොරෝනා තිබේ නරක මාතට හැරි. හැමදින සාමූහික හැඟුමෙන් රැගෙන දිරි බේරෙමු වසංගතයෙන් අපි කොහොම හරි. බේරෙමු අසංගතයෙන් අපි කොහොම හරි. මේකත් බලන්න. දිල්රුගේ සීපද කවිය. දුගියට මගියාට මහා ධනවතුනටද විනකර පැතිර යන මහා වෛරසය මැද මැයි රැලි කොරෝනා රැල්ලෙන් මඩින ලද කළුවර නිහඬ කම්කරු දිනයක් යාද. පිට තුන්වෙනි වතාවටත් කළුවර නිහඬ කම්කරු දිනයක් බවටයි පත් උනේ. මේ දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. දේශපාලක අහනවා පුරවැසියෙක්ගෙන් පාර්ලිමේන්තුව දිනකට දෙකකට සීමා කරන්න අනේක ගැන තමාගේ අදහස මොකද්ද? ඇත්තට මේක හොඳ වැඩක්. කොරෝනා නිසා නේද? නෑ ඕක පැවැත්වෙන දවසට වැය වෙන කෝටි ගාණක් ඉතුරු වෙන නිසා. ඇත්තටම හොඳ වැඩක් කියලා පුරවැසියෙක් කියලා තියෙනවා. ඔබේ අදහස මොකද්ද? මේ තිලකගේ තුන්මන්සල කවිය. චීනයේ අතර දමමින් තිබූ පරණ මත සලසයි ඉන්දියාවට අද සහනසෙත. බැලුවම අප රටටත් දෙන නිතර අත චීනා ඔය කියන තරමට දරුණු නැත.
චීනා කියන තරමට දරුණු නෑලු. ඇයි ඉතින් ඉන්දියාවට ඔක්සිජන් උද්දෙනවනේ. තලන්ගේ අනේද කියන්නේ කවිය. මේ රට දූපතකින් මුහුදය හතර වටින් වෛරස් වලට වේවා ආ නොහැක පිටින් එන හැම වසංගතයේම එයි කොළඹ තොටින් කටුනායක නැතොත් මත්තල මකර කටින්. මේක දිවයින. හැබැයි එන ඔක්කොම එන්නේ කොළඹ තොටින් හරි කටුනායක හරි මත්තල හරි මකර කටින් කියලායි කියලා තියෙන්නේ. කොහොමද ඒක? එතකොට අපි අවසානයේ ගන්න හදන්නේ දිනමිනේ ගිනිකසේ කවියෙන්. ස්පිරිතාල පද්ධතියට ගන්න දරා බැරි තරමට ලෙඩුන් එනවලු එතැන් කරා දුවලා වාගේ හතුරා මුළු රටම පුරා කොයි මොහොතේ යයිද නොදනිමු කවුරු කරා. කොයි මොහොතේ යයිද නොදනිමු කවුරු කරා. ඊළඟ ගොදුර ඔබද මාද අප දන්නේ නැහැ. ඒකයි ගොඩක් පරිස්සම් වැදගත් වෙන්නේ. පත්‍රේ අවසන් කරන්න මොහොතකට කලින් මැයි මාසේ 1 වෙනිදා ඔබට මතකද මේ දවස? මේ දවස ඇහුවම ඔබ කියාවේ ලෝක කම්කරු දිනය කියලා. ඔව් ඒක ඇත්ත. ඒක මම මුලින් මතක් කළා. නමුත් අවසන් කරන්න පෙර ආතුව මම ඔබට මතක් කරන්නේ මීට හරියටම වසරකට පෙර ආතුව ස්වර්ණවාහිනී පත්තරේ ඔබ වෙතට ආරම්භ කළා. ඔබ ආරම්භක දවසේ ඉඳන්ම උදෑසන නතර වෙන තැන බවට පත් කරගත්තේ ස්වර්ණවාහිනී පත්තරේ. අපට ඒ තරම් ඉහළ ප්‍රතිචාරයක් ලබා දුන්නා. ඔබ තැබූ විශ්වාසය අපි වසරක් පුරාවට රැක්ගත්තා. ඉදිරියටත් එහෙමයි. අපත් සමග රැඳුණු ප්‍රේක්ෂක සමුදායට අපි අපේ ගෞරවය ප්‍රණාමය පිරිනමන්නට මේක අවස්ථාව කරගන්නවා. හොඳයි සමුගමු හමුවෙමු ලෝක සිතියමේ.